පවස සංසිඳවන අපේ කාලයේ ධර්මදේශනාව. සිරස FM දම්සක් නද. යමෙක් මෙලොව ඇති උසස්ම පිළිගත් විශ්වවිද්‍යාලවලින් උසස්ම පිළිගත් උපාධි හිමි කරගත්තත්, යමෙක් මෙලොව ඇති උසස්ම රැකියාව ඒ නිසාවෙන්ම හිමි කරගත්තත්, ඔහුට වඩා සෝවාන් වුණු පුද්ගලයා උතුම් කෙනෙක් බවට පත් වෙනවා. ඔහුට වඩා සෝවාන් වුණු පුද්ගලයා සතුටින් සිටින්නෙක් බවට පත් වෙනවා. අල්ලා ගැනීමට උත්සාහ කිරීමෙන් ලැබෙන අතෘප්තියත් අත්හැරීමෙන් ලැබෙන තෘප්තියත් අතර වෙනස වටහා ගන්නට අපි ඔබට අදත් එසේනම් ආරාධනා කරනවා සිරස FM ධම්සක්නද ඔස්සේ සදහම් ශ්‍රවණය කරන්නට. සුපින්වතුනි, අද ඔබ අප උදෙසා මේ සසර ගමනින් අපට ජය ගැනීම උදෙසා සද්ධර්මය අපට දේශනා කරන්නට අපි নমස්කාර පූර්වකව ඇරයුම් කර සිටියේ හැඟව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරාධිපති කුලියාපිටිය කනදුල්ල ශ්‍රී ධර්මරාජ පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රවේදී මාරස්සන මහින්ද ස්වාමින් වහන්සේට. පින්වත් ස්වාමින් වහන්ස සිරස FM ඔස්සේ මෙසිරලක මෙන්ම අන් දේශවලද සිටින්නා වූ සදහැවතුන් සෝදානම් මෙතෙන් පටන් ඔබ වහන්සේ දේශනා කරන්නා වූ ඒ දහම් පදයන් හොඳින් ශ්‍රවණය කරන්නට. ඉතින් දෙලෝ වැඩ පිණිසම අපට මේ සදහම් දේශනා කරනු මැනවි. අවසරයි ස්වාමින් වහන්ස. මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්දෝ සීලේන සම්පන්නෝ යථා භෝග සමම්පිතෝ යං යං පදේ සම්භජති තත් තත්තේව පූජිතෝති. සිරස ගුවන් විදුලි සේවාව මගින් සුවහසක් සදහැවතුන්ගේ සදහම් පිපාසය සංසිඳුවමින් පහන් සිතුවිලි උපදවා ගැනීම සඳහා සිරස දම්සක් නද ධර්මදේශනාව ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතියනි, අදත් අප තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රද්ධර්මයේ ශ්‍රවණය සඳහා මෙම සිරස දම්සක් නද මළුවේහි වාඩිලාගෙන ධර්මයේ කෙරෙහි අපරිමිත වූ ගෞරවයෙන් යුතුව දහම් ශ්‍රවණයට සූදානම් වන මේ සොඳුරු සන්ධ්‍යාවේ ඔබට අප ආරාධනා කරනවා සියලු අතිරේක කටයුතු මදකට නවත්වා දමා ධර්මය සමගම ඒකාත්මිකව මේ ධර්මයේ ශ්‍රවණය සඳහා සූදානම් වන ලෙස ඔබ අප ලබාගත් මෙම මිනිස් භවය වඩාත් වාසනාවන්ත කරගත යුතු වෙනවා නේද? මේ මොහොත අපි සන්තෝෂයෙන් සතුටින් සැනසීමෙන් ගත කරන්නට අපට පුළුවන්කම ලැබුණොත් තමයි අපට ඊළඟ මොහොත සතුටින් ගත කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපි අද දිනය සතුටින් ගත කළොත් තමයි හෙට දිනේ අපට සතුටින් ගත කරගන්නට වාසනාවන්ත කරගන්නට අපට ලැබෙන්නේ. ඒ වගේම තමයි සදහබර පින්වතුනි, අප ජීවත්වන මේ ජීවිතය වර්තමාන භවය අපට වඩාත් වාසනාවන්ත කරගන්නට පුළුවන්කම තිබෙනවා නම් අපට හැකියාව තියෙනවා, අපට පුළුවන්කම තියෙනවා ඊළඟ භවය සංසාරය වාසනාවන්ත කරගන්නට. මේ මොහොත මට සතුටින් ගත කරන්නට පුළුවන්කමක් නැත්නම් අපට කවදාකවත් ඊළඟ මොහොත අපට සතුටින් ගත කරන්න ලැබෙන්නේ. අද දිනය දුකින් පිරීලා ගැටලු වලින් පුරෝගෙන
අනවශ්‍ය ප්‍රශ්න තමන්ගේ හිතට දාගෙන සමහර විට විවිධ අකටයුතුකම් වලින් ජීවිතේ පුරවාගෙන පාපකාරීව අද ජීවිතේ ගත කළොත් අපට හෙට ජීවිතේ පසුතැවිලි ජීවිතයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපේ මේ මනුෂ්‍යත්වය වර්ධනය කරගනිමින් මනුෂ්‍යත්වය ආලෝක කරගන්මින් උපන්නා වූ මිනිසෙක් ආකාරයට තමන්ගේ ජීවිතය ගත කරන්නට පුළුවන්කම තියෙනවා නම් එම පුජ්‍යලයාට ඊළඟ භවයත් ඊතා වාසනාවන්තව ගත කරන්නට පුළුවන්කම තියෙනවා. සදහබර පින්වතුනි, එදා අප ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේදී ඒ තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට දෙවි දේවතාවුන් වහන්සේලා පවා ජේතවනාරාම මහා විහාරය ආලෝකමත් කරගෙන සපැමිණි බව අපි බෞද්ධ ඉතිහාසයේ තුල දැන හඳුනාගෙන තියෙනවා. වරත් තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට පැමිණි දෙවිවරු බුදුරජාණන් වහන්සේගෙන් අසහ සිටිනවා, තථාගත බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය ඊටම සතුටින් ඉන්නවා. නමුත් උන්වහන්සේලාට ලෞකික වශයෙන් කිසිම දෙයක් නැහැ. පින්නතුනි, අපි දන්නවා මිනිස්සු සතුටු වෙන්නේ ගොඩාක් දේවල් එකතු කරලා ගොඩ ගහලා තමන් සතු කරගෙන. නමුත් එදා භික්ෂූන් වහන්සේට තිබුණේ පාත්‍රා සිවුරු විතරයි. මේ වාගේ ඊ타ත්ම අවම අවශ්‍යතාවයන් දරූ භික්ෂූන් වහන්සේලා ඊටම සතුටින් ජීවත් වෙනවා දැකපු දෙවිවරු තථාගත බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසා සිටිනවා. ඒ අවස්ථාවේදී අපේ බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට ඊ타ත්ම ඓතිහාසික ප්‍රකාශනයක් සිද්ධ කරනවා. අතීතං නානුසෝචಂತಿ නප්ප ජප්පන්ති නාගතං වත්තමානේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. දෙවි දේවතාවරුනි, මාගේ භික්ෂූන් වහන්සේලා අතීතං නානුසෝචಂತಿ, අතීතය ගැන කිසිම වෙලාවක ශෝක කරන්නේ නැහැ. නප්ප ජප්පන්ති නාගතං, අනාගතේ තාම එළඹිලා නැහැ. අනාගතේ එළඹෙන්නේ අනාගතයේදී. ඒ නූපං අනාගතයේ පිළිබඳව කිසිදු වෙලාවක අපේ භික්ෂූන් වහන්සේලා පසුතැවීමටපත් වෙන්නේ නැහැ. වර්තමානීන යාපෙන්ති, උන්වහන්සේලා මේ වර්තමානයේ ජීවත් වෙනවා. මේ උදා වුණු වෙලාවේ ජීවත් වෙනවා. මේ ගෙවෙන තප්පරය තුල ජීවත් වෙනවා. ඒ නිසා උන්වහන්සේලා බොහොම සැනසීමෙන් ප්‍රසාද ජනකව ජීවත් වෙනවායි කියලා අපේ තථාගතයන් වහන්සේ එදා ඒ දෙවි දේවතාවුන් වහන්සේලාට දේශනාකට වදාරනවා. ඒ නිසා සදහබර පින්නතුනි, තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ සද්ධර්මය අද මෙන්ම අනාගත ලෝකයටත් ඊ타ත්ම වැඩදායි වෙන්නේ, ප්‍රයෝජනවත් වෙන්නේ මේ මිනිසත් බවක් ලැබූ ඔබට අපට කොහොමද සැනසීමෙන් මේ ජීවිතය ගත කරන්නේ කියන කාරණේ උදෙසා. ඒ නිසා අපේ තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් අනතුරුව ලෝකවාසී සත්වයාට සැනසීම සාත්සාත් කර දීම සඳහා විශාල ව්‍යායාමයක් දැරුවා. විශාල උත්සාහයක් දැරුවා. අප තථාගත බුදුරජාණන් වහන්සේ වසර 45ක කාල සීමාවක් තුල එදා පින්නතුනි ಭಾರತ දේශයේහි ගම් නියම් ගම්වල සැරිසරමින් මේ මනුෂ්‍ය ප්‍රජාවට සැනසීම සාත්සාත් කර දීමට කොයිතරම්නම් උත්සාහයක් දරුවාද කියන කාරණය ඔබ අප තථාගත බුද්ධ චරිතය තුලින් හඳුනාගෙන තියෙනවා. එදා අපේ තථාගත බුදුරජාණන් වහන්සේ
දිනක් ධම් සභා මණ්ඩපයේදී මහා සංඝරත්නය විසින් අසන ලද ප්‍රශ්නයකට දුන්නු පිළිතුරක් තමයි අද මා විසින් මාතෘකාව වශයෙන් තබා ගන්නට යෙදෙන්නේ. කුමක්ද? අපේ බුදුරජාණන් වහන්සේ දිනක් ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනවා, ආනන්ද මට දිග ගමනක් යන්න තියෙනවා, ඒ නිසා අවශ්‍ය කටයුතු පිළිවෙල කරන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ පාසිවුරු අරගෙන අවශ්‍ය කරන මහා සංඝරත්නයත් එක්කන් තථාගතයන් වහන්සේගේ මෙම ධර්මචාරිකාවට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාවෙහි යෙදෙන විට තුරිත චාරිකා, අතුරිත චාරිකා කියලා චාරිකා දෙකක් තියෙනවා. තුරිත චාරිකා කියන්නේ පාගමනින්ම අවශ්‍ය තැනට තථාගතයන් වහන්සේ වැඩම කිරීම. අතුරිත චාරිකා යනුවෙන් සඳහන් කරන්නේ එරදි ප්‍රාතිහාර්ය තුලින් බුදුරජාණන් වහන්සේ ඒ අදාළ ස්ථානයට ෂණයකින් ළඟා වීම. එදා තථාගතයන් වහන්සේ පාගමනින්මයි මේ ගමන පිටත් වෙන්නේ. එක පුජ්‍යලයක් මුණ ගැහින්ද. කවුද මේ පුජ්‍යලයා? චිත්ත කියන ගෘහපතිතුමා. චිත්ත කියන ගෘහපතිතුමා ජීවත් වෙන්නේ ඊටාම ඈත ප්‍රදේශයක. නමුත් අප තථාගත බුදුරජාණන් වහන්සේ මේ ගෘහපතිතුමාගේ ශ්‍රද්ධාව සහ සිල්වත්කම දකිනවා. මෙන්න පින්නතුනි මෙහි කාරණයක් තියෙනවා. තාම මේ ගෘහපතියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව දන්නේ නැහැ. බණ අහලා නැහැ. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ මේ සිල්වත්, ගුණවත්, සුදුසු තැන්හි පරිත්‍යාග කරන කාගෙත් ප්‍රසාදයේ දිනාගත් චිත්ත ගෘහපතිතුමා පිළිබඳව දැන හඳුනා ගන්නවා. මේ දැන හඳුනාගෙන තථාගතයන් වහන්සේ මේ ගුණවන්ත මිනිසා මුණ ගැසීම සඳහා එදා ඔහු වාසය කරන ගම සොයාගෙන වැඩම කරනවා. මෙන්න මෙතන තමයි විශේෂිත කාරණයක් අපිට පෙන්වන්නේ. එහෙනම් තථාගත බුදුරජාණන් වහන්සේලා පවා සිල්වතුන්, ගුණවතුන් මුණ ගැසීමට මහා දුරකතර ගෙවාගෙන පවා පැමිණෙනවා පින්වතුනි. එසම් මේ ලෝකෙහි සිල්වතුන්ට, ගුණවතුන්ට කවදාකවත් කාගින්වත් පින්වතුනි හිරිහැරයක් වෙන්නේ නැහැ. ඔවුන් ප්‍රසාදයටපත් වෙනවා. ඔවුන් ගරු බුහුමට ලක්වනවා. සිල්වතුන්, ගුණවතුන් ඔවුන් සොයාගෙන එනවා. පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ චිත්ත ගෘහපතිතුමා සොයාගෙන ගව් ගණනාවක් ගෙවාගෙන දින ගණනාවක් තිස්සේ ගිහිල්ලා මේ ගෘහපතිතුමාට ධර්මයේ දේශනා කරලා නැවතත් තුරිත චාරිකාව තුලින්ම එහෙම නැත්නම් පාගමනින්ම තථාගත බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම මහා විහාරයට වැඩම කරනවා. මේ ගෘහපතිතුමා මුණ ගැසීමට යාමත් ආපසු ජේතවනාරාමයේ විහාරයට වැඩම කිරීමත් අතර සති ගණනාවක් ගත වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම පින්බිමට නැවත වැඩම කරපුවාට පස්සේ භික්ෂූන් වහන්සේලා ධම්සභා මණ්ඩපයට රැස් වෙලා උන්වහන්සේලා සාකච්ඡා කරනවා. අනේ අපේ බුදුරජාණන් වහන්සේගේ තියෙන කරුණාව, අනේ අපේ බුදුරජාණන් වහන්සේගේ තිබෙන අනුන් කෙරෙහි පිහිටවීමේ ගුණය, උන්වහන්සේ මේ ගෘහපතිවරයෙක් අරමුණු කරගෙන එතුමාට ධර්ම ඥානය ලබා දීම සඳහා ගව් ගණනාවක් පාගමනින්ම වැඩම කරලා නැවතත්
ජේතවනාරාම පිංබිමට වැඩම කරලා තියෙනවා. අනේ අපේ බුදුරජාණන් වහන්සේගේ අනුන් කෙරෙහි වැඩ කිරීමේ තියෙන පරාර්ථ චර්යා ගුණය කියලා එදා ධම්සභා මණ්ඩපේ සාකච්ඡාවටපත් වෙනවා. ආන්ගේ සාකච්ඡාව පවතින අවස්ථාවේ තථාගත බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා අහනවා, මහණෙනි, මා මෙහි පැමිණෙන්නට ප්‍රථමයෙන් ඔබ වහන්සේලා කුමක්ද සාකච්ඡා කර හිටියේ? අනේ තථාගත බුදුරජාණන් වහන්සේ, අපි නොකල යුතු කිසිදු කතාවක් මෙහිදී සාකච්ඡා කළේ නැහැ. තථාගතයන් වහන්සේ පසුගිය දිනවල එක පුජ්‍යලයක මුණ ගැසීම සඳහා, ඔහුට තුනුරුවන්ගේ අගය පැහැදීම සඳහා, ඔහුට ධර්මඥානය ලබා දීම සඳහා පාගමනින් වැඩම කොට නැවතත් පාගමනින් විහාරයට වැඩම කිරීමේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව පිළිබඳවයි අපි මේ කතා කර හිටියේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයයි අපි කතා කර හිටියේ කියලා එදා භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේට දේශනා කරනවා. අන්නේ ඒ අවස්ථාවේදී තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට මේ ගාථාවෙන් ධර්මය දේශනා කරන්නේ. එහෙනම් මේ බණ ටික කියනකොටත් අදාළ පුජ්‍යලයා ධම්සභා මණ්ඩපෙහි නැහැ. තථාගතයන් වහන්සේ එතුමාට ධර්මයේ දේශනා කරලා, ඔහු ධර්මයේහි පිහිටවලා, ඔහුට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා අපිට වැඩම කරලා, මේ කතාව ඇති වුණු තැන හිටපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිස ආමන්ත්‍රණය කොට අප තථාගතයන් වහන්සේ දේශනා කරනවා, සද්ධෝ සීලේන සම්පන්නෝ යථා භෝග සමම්පිතෝ යං යං පදේසම් භජති තත්ත තත්තේව පූජිතෝති. මහණෙනි, යම් කිසි කෙනෙකුගේ හදවත තුල, යම් කිසි කෙනෙකුගේ චර්යා රටාව තුල, යම් කිසි කෙනෙකුගේ ජීවිතය තුල සද්ධෝ ශ්‍රද්ධාව පවතිනවා නම්, සීලේන සම්පන්නෝ සිල්වත් නම්, සිල්වත් කියන්නේ පින්නතුනි සංවරකම, සංවරකමින් යුක්ත නම්, යථා භෝග සමම්පිතෝ සුදුසු අවස්ථාවේදී පරිත්‍යාග කරන්නට පුළුවන් ලක්ෂණය තියෙනවා නම්, හැකියාව තියෙනවා නම්, සිතුවිලි තියෙනවා නම්, ආන්ගේ පුජ්‍යලයා යං යං පදේ සම්භජති තත්ත තත්තේව පූජිතෝ. කොතනකට ගියත්, කොයි ප්‍රදේශයක් භජනය කළත්, කොයි ස්ථානයකට ගියත්, මොන යම් සභාවකට ගියත්, මොන යම් පිරිසක් මැදකට ගියත්, මොන යම් රටකට ගියත්, ඒ පුජ්‍යලයා හැම දෙනාගෙම ප්‍රශංසා ලබන්නෙක් බවට පත් වෙනවා. ගෞරව ලබන්නෙක් බවට පත් වෙනවා. පූජා ලබන්නෙක් බවට පත් වෙනවා කියලා පින්නතුනි, අපේ කාරුණික තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව එදා ධම්සභා මණ්ඩපයට රැස්වුණු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස විශේෂෙහි මේ ධර්ම දේශනාව සිද්ධ කරනවා. පින්නතුනි, බුදුන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි, චිත්ත ගෘහපතිතුමා හරිම ශ්‍රද්ධාවන්තයි. ශ්‍රද්ධාව කියන්නේ මොකද? පැහැදීම. කුමක් කෙරෙහි පැහැදීමද? ජීවිතය කෙරෙහි ප්‍රසාදය. පින්නතුනි, ශ්‍රද්ධාව යනු හරියට කැළඹුණු ජලයක් පවිත්‍ර භාවයට පත් කරන උදක ප්‍රසාද මාණික්‍ය හා සමානයි කියලා ධර්මයේහි සඳහන් වෙනවා. උදක කිව්වේ ජලයට නමක්,
ප්‍රසාද කිව්වේ පැහැදීමට පත් කිරීම. මාණික්කය කිව්වේ මණික. එහෙනම් කැළඹුණු ජලය ප්‍රසාදයට පත් කරන පැහැදිලි පිරිසිදු බවට පත් කරන මාණික්කය හා ශ්‍රද්ධාව සමාන වෙන්නේ කොහොමද? අපේ හිතත් කැළඹුණු ජලයක් වාගේ. ජලය කැළඹෙන්නේ මඩ නිසා. කලල් කියලා කියනවා පාලියෙන් ඒ වචනය මඩ නිසා. විශාල ජලතලයකට යමක් දැමුවාට කැළඹුවාට ඒ ජලය අපිරිසිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මද ජලයක් තියෙන වැඩි මඩ ගතිය තියෙන ස්ථානයකට අපි පුංචි ගලක් දැමුවත් ඒ ජලය කැළඹෙනවා, මඩ වෙනවා, බොර වෙනවා. ඒ ජලය පාවිච්චි කරන්න බෑ. ඒ සුදුසු නෑ. එය ජරාව මිශ්‍රයි, මඩ මිශ්‍රයි. ඒ වගේ තමයි කෙලෙස් බරිත අපේ සිත. අපේ සිතේ තිබෙන රාග, ద్వේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා ආදී කොටගෙන පවතිනා වූ 1500කට අධික කෙලෙස් සිතුවිලි හරියට නොගැඹුරු ජලය වාගේ. නොගැඹුරු ජලය වාගේ. ගැඹුරු ජලය නෙවෙයි. මොකද හේතුව මේ සිත කොයි වෙලාවෙ ඇවිස්සෙයිද කියන්න බෑ. බොර වෙයිද කියන්න බෑ. මඩ වෙයිද කියන්න බෑ. එහෙනම් අපේ නරක සිතුවිලි යටපත් කිරීමේ මාණික්කයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ආන්ගේ ශ්‍රද්ධාවන්තයා තුනුරුවන් කෙරෙහි පළමුවෙන්ම ප්‍රසාද ජනකව කටයුතු කරනවා පින්නතුනි. ඒක තමයි පළවෙනි කාරණය. ඊළඟ කාරණය තමයි පින්නතුනි ශ්‍රද්ධාවන්තයා තමන්ගේ අම්මට තාත්තට හරි ආදරෙයි. අම්මගේ තාත්තගේ වැරදි හොයා ඉන්නේ නැහැ. අද ලෝකේ බොහෝ අය තමන්ගේ දෙමාපියන්ගේ වැරදි අඩුපාඩු සොයා ඉන්නවා මිසක්කන් තමන්ගෙන් ඉටු වෙන්නට තියෙන යුතුයකම් හා වගකීම් ටික ඉටු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ශ්‍රද්ධාවන්තයා තමන්ගේ ගුරු දෙගුරුන් කෙරෙහි ශ්‍රද්ධාවන්තයි. පැහැදීමෙන් කටයුතු කරනවා. තමන්ගෙන් ඉටු වෙන්න තියෙන යම්කිසි යුතුයකමක් වේද ඒ සියලුම යුතුයකම් ඔහු නොපිරිහෙලා ඉටු කරන්න උත්සාහ. ඒ වගේම තමයි සමාජයේ විශේෂ ගත්තත් ඔහු අනුන්ගේ දේවල් සොයමින්, අනුන්ගේ දේවල් විමසමින්, අනුන්ගේ තියෙන ප්‍රශ්න ගැටලු අකටයුතුකම් තමන්ගේ ඔළුවට දමා ගනිමින් තමන්ගේ සිතත් දූෂණය කරගන්නට, බොර කරගන්නට, අපවිත්‍ර කරගන්නට යන්නේ නැහැ. ඔහු ඒ සියල්ලක්ම බහා තබා තමන්ගේ යුතුයකම හා වගකීම ඉටු කරගෙන යන්නේ. ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. පින්නතුනි, ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ශ්‍රද්ධා ධනං, සීල ධනං, හිරියොත්තප්පයන් ධනං, සුත ධනං ච චාගෝච පඤ්ඤාමේ සත්තමං ධනං කියලා. සප්ත ධනයක් විස්තර කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පළමුවන ධනයේ හැටියට මිනිසා විසින් උපදවා ගත යුතු පළමුවන ධනයේ හැටියට පෙන්වා දෙන්නේ ශ්‍රද්ධා ධනයයි. එදා කසීභාරද්වාජ බමුණා හීහාමින් ඉන්න අවස්ථාවේදී අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයෙන් වැඩම කරනවා පිණ්ඩපාතය සඳහා. මේ දැකපු කසීභාරද්වාජ බමුණා බුදුරජාණන් වහන්සේට විවිධ චෝදනා කරනවා. ඔබ වහන්සේ මේ පාත්‍රයක් අරගෙන අනුන්ගෙන් ඉල්ලගෙන දානේ වළඳන්නේ මොකද? මේ ඔබ වහන්සේත් මේ කෙත් හාන්ටකෝ, බීජ වපුරන්ටකෝ, වපුරලා අස්වැන්න අරගන්ටකෝ, වස් අස්වැන්න අරගෙන ඉවර වෙලා ජීවත් වෙන්නකෝ, මේ පාත්‍රයක් අරගෙන අනුන්ගෙන් ඉල්ලගෙන පිණ්ඩපාත යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ චෝදනා කරනවා. අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා බමුණ මමත් කෙත් වපුරනවා, මමත් ඇස්වැද්දීම් කරනවා, මමත් ශස්‍ය ලබනවා,
මේ විදිහට කියනකොට බමුණ කියනවා කෝ ඔබ වහන්සේ මේ කුඹුරු වපුරනවා නම් කෙත් වපුරනවා නම් නගුල් වියගස් බීජ මේවා දකින්න නැහෙනේ. තථාගතයන් වහන්සේ ඒ අවස්ථාවේදී ඒ බමුණට මෙසේ ප්‍රකාශ කරනවා. සද්දා බීජං තපෝ උට්ටි පඤ්ඤාමේ යුගනංගලං හිරි ඊසා මනෝයොත්තං සතිමේ පාලපාචනං. එහිදිත් කියන්නේ පින්නතනි සද්ධා බීජං තපෝ උට්ටි. මා වපුරන බීජය තමයි ශ්‍රද්ධාව. බීජයක් වැපුරුවේ නැත්නම් අස්වැන්නක් නෙලන්න බෑ. ඒක තමයි යථාර්ථය. අපි ඒ වපුරන බීජත් අපි දැනගෙන වපුරන්න ඕනේ. වී වපුරලා තල මුං මිනේරි අපට ලබන්න බෑ. ඒ වගේම පොල් හිටවලා තල් කඩන්න බෑ. එහෙනම් අපි වපුරන බීජවල හැටියට තමයි අස්වැන්න අපට ලැබෙන්නේ. අන්න පින්නතුනි ශ්‍රද්ධාවේ ස්වභාවය. අපි වපුරනු ලබන බීජය ශ්‍රද්ධාව පදනම් කරගෙන වපුරන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැපුරු බීජ තමයි පින්නතුනි උසස් සිතුවිලි. එහෙනම් තථාගතයන් වහන්සේගේ ඒ බුදු ගුණය පිළිබඳව බුද්ධ ශක්තිය පිළිබඳව අපි මෙහි සාකච්ඡා කරන්න උවමනා කරන්න. මුළු ලෝකයක් තථාගත බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ, නමස්කාර කළේ, පුද පූජා කරන්නේ කළේ පින්නතුනි ඒ තථාගතයන් වහන්සේගේ බුද්ධ ගුණය නිසා. එහෙනම් මේ ශ්‍රද්ධා බීජං ශ්‍රද්ධාව හරියට බීජයක් හා සමානයි. අපේ හිත නැමැති කෙතේ අපි වපුරන ලබන බීජ මොනවද විය යුත්තේ? අලෝභ, අද්වේෂ, අමෝහ මුල්කට ගත්තා වූ යහපත් සිතුවිලි වෙනවා. සද්ධාය භික්ඛවේ සම්මුඛී භාවෝ සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤම් පසවති. තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා යම් කිසි පුජ්‍යලෙක් කුලපුත්‍රයෙක් බොහෝ පින්කම් කරගන්නවා නම් දාන ශීල භාවනාමය පින්කම් කරගන්නවා නම් ආන්ගේ පුජ්‍යලයා සද්ධාවන්තෙක් වෙන්න ඕනේ. තුනුරුවන් කෙරෙහි ප්‍රසාදය ඇත්තෙක් වෙන්න ඕනේ. කල යුතු නොකල යුතු දේ තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕනේ. උසස් සිතුවිලි බීජ හැටියට මේ චිත්ත සංතානිය තුල වැපුරු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ශ්‍රද්ධාව උතුම්ම ධනය කොට සලකූ පුජ්‍යලේ බවට පත් වෙන්න ඕනේ. ආන්ගේ පුජ්‍යලයට තමයි මහණෙනි සම්මුඛී භාවෝ සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤම් පසවති. මේ ජීවිත ගමන තුලදී මේ සංසාර ගමන තුලදී බොහෝ පින්කම් වගා කරගන්නට පුළුවන්කම තියෙන්නේ කියලා අපේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධාව කියන කාරණය එදා මහා සංඝරත්නය ඇතුළු කොටගෙන සිවණක් පිරිසට දේශනාකට වදාරනවා. ඒ වගේම තමා පින්නතුනි ශ්‍රද්ධාව සිල්වත්කම යථා භෝග සම්පත්තිය. මෙතන යථා භෝග සම්පත්තිය කියලා මෙතන සඳහන් කරනු ලබන්නේ යමක් දිය යුතු වේලාව පැමුණුනා නම් දිය යුතු දේ පරිත්‍යාග කරන්ට දෙන්ට තරම් තමන්ගේ සිත සකස් වී තිබීම. දැන් අපි හිතනවා දානයක් දෙන්ට පරිත්‍යාගයක් කරන්ට අපට මහා ලොකු ධනයක් වමනා කරනවා කියලා. නෑ. එතන මූලික වෙනවා ශ්‍රද්ධාව ඇත්ත, සිල්වත්කම මූලික වෙනවා ඇත්ත. නමුත් යථා භෝග සම්පත්තිය කියන කාරණය අපි බොහොම හොඳින් තේරුම් ගන්න ඕනේ. සමහර විට අපට තියෙන්නේ එදා වේල බෙදා ගන්න බත්පත පමණයි. යම් කිසි කෙනෙකුට ධර්මාවබෝධය තියෙනවා නම් මහත්ඵල මහානිසංස කුසල කර්මයක් එයින් සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා.
තමන් ආහාරයට ගන්න බත්පත අතර ගන්න වෙලාවේදී කුසගින්නේ සත්වයක් එනවා. තමන්ට තියෙන්නේ අවම ආහාර ප්‍රමාණයක්. නමුත් ඔහුට පෙනෙනවා මගේ කුසගින්න වාගේම මේ අහිංසක සතාගේ කුසගින්නත් සමානයි. ඒ නිසා මම මේ කන ආහාර ප්‍රමාණයෙන් කොටසක් මේ සත්වයාට මම පරිත්‍යාග කරනවා. ඊටාම ශ්‍රද්ධාවෙන් තමන්ගේ බත්පතින් ගත්ත බත් සරලුවක් අර සත්වයාට දන් දෙන්න පුළුවන්කම තියනවා නම් ආන් ඒක තමයි පින්නතුනි යථාභෝග සම්පත්තිය කියලා කියන්නේ. ඔබ අසා තිබෙනවා තෝදෙය සිටුවරයාට 80 කෙලක් ධනෙ තිබිලා තියෙනවා. සවැත් නුවර හිටපු ධනවත්ම සිටුවරයෙක්. සද්ධර්ම රත්නාවලී කරුවා සඳහන් කරනවා තනපතක ගා තෙල් පිටක්වත් බෙහෙතකට දන් දුන්නේ නැති කියලා. ඔහු නිතර වෛරයෙන් පිළුනේ. තමන්ගේ දරුවා සුබ මානවකයා කැඳවලා කියනවා පුතේ මේ හත්මුතු පරම්පරාවක ධනෙ තියෙනවා අල්ලන්ට එපා අතගාන්න එපා පරිභෝජනය කරන්න එපා හොයා හම්බ කරගෙන කණ්ඩේ කියලා කියනවා. සදහබර පින්නතුනි අන්න බලන්ට පුජ්‍යලයෝ දෙන්නෙකුගේ වෙනස. එදා බුදුරජාණන් වහන්සේ චිත්ත කියන ගෘහපතිතුමා මුණ ගැසීම සඳහා ගව් ගණනාවක් ගෙවාගෙන එතුමන්ගේ ගමට වඩිනවා. වැඩම කරපු බුදුරජාණන් වහන්සේ චිත්ත ගෘහපතිතුමා විසින් ඊ타ත්ම සතුටින් පිළිගන්නවා. එතුමාගේ වචනයෙන් මුළු ගමම පින්වතුනි සරසනවා. බුදුරජාණන් වහන්සේ පිළිගන්නට පාරක් පුරා තොරන් ඉදි කරලා ඒ වගේම සැරසිලි කරලා මේ වඩින්නේ තථාගත බුදුරජාණන් වහන්සේ අපේ නගරයට නුවරට ගමට කියලා තේරුම් අරගෙන තමන් වටා සිටි සියලුම පිරිස් එයට සූදානම් කරවනවා. සූදානම් කරවලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගමට වැඩම කළාට පස්සේ ආරාම ඉදි කරලා ධර්මාසන ඉදි කරලා තථාගතයන් වහන්සේට ප්‍රතිපහසුව සලසලා දීලා ඒ තථාගතයන් වහන්සේ කං සතු සාමීචයේ යෙදලා ධර්මය හඳුනාගෙන තුනුරුවන් සරණ ගිය අනාගාමී උපාසක මහත්තයෙක් වෙනවා. තෝදෙය සිටුතුමා පින්වතුනි වාසය කළේ කොහෙද? සවැත් නුවර. සවැත් නුවර සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ. සවැත් නුවර අනාථපිණ්ඩික සිටුතුමා විසින් සාදවා නිම කළ ජේතවනාරාමේහි තමයි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටියේ. අවුරුදු 19ක් වස් සිටියා. ඊ타ත්ම සෞභාග්‍යමත් නගරයක්. මේ නගරයේ තමයි සුදත්ත සිටුවරයා ඒ වගේම විසාකා මහ උපාසිකාව බන්දුල සේනාධිපතිතුමා බන්දුල මල්ලිකා දේවිය ආදී කොටගෙන ඓශ්චර්යමත් පුජ්‍යලෝ මේ නගරේ හිටියා. ඒ ඉන්න පිරිස අතර තමයි පින්වතුනි තෝදෙය සිටුවරයාත් හිටියේ. තෝදෙය සිටුවරයා මා මුලින් සඳහන් කළ ආකාරයට තමන්ට පරම්පරා 7කින් ලැබුණු 80 කෝටියක් ධනෙ දිහා බලබලා සතුටු වෙමින් ඔහු කටයුතු කළා. හැබැයි තමන්ගේ දරුවටවත් මේ ධනය අතපොත ගන්න පරිහරණය කරන්න පරිභෝග කරන්න ඔහු දුන්නේ නැහැ. සුබ මානවකයා කැඳවලා එහෙම නැත්නම් තමන්ගේ පුතා සුබ කැඳවලා කියනවා පුතේ මේ හත්මුතු පරම්පරාවක ධනෙට එහෙම අත තියන්න එපා. බොහොයාගෙන කාපන්. මේ තියෙන්නේ මේ අපේ පරම්පරාව ගොඩ ගහපු ධනෙ. පින්නතුනි මේක ලෝභයටත් එහා ගියපු සිතුවිල්ලක්. අවිද්‍යාව. ලෝභයටත් එහා කියපු සිතුවිල්ලක්. අවිද්‍යාවෙන් යුක්ත පුජ්‍යලයා
තමන් සතුව කොයි තරම් ධනෙ තිබුණත් ඒ ධනෙන් අබමල් රේණුවක දෙයක් අඩු වෙනවා දකින්න කැමති නැහැ. ඒ තබා ඔහු පරිහරණය කරන්නෙත් නැහැ. ඒ තබා ඔහු තවත් කෙනෙකුට දෙන්නෙත් නැහැ. ඒක තමයි ස්වභාවය. බලන්න පින්නතුනේ යථා භෝග සම්පත්තිය කියන එක ඔබට දැන් හොඳින් තේරෙනවා. චිත්ත ගෘහපතිතුමාට මහා ධනයක් තිබුණේ නැහැ. හැබැයි ඔහු ඊටා හොඳින් තථාගත බුදුරජාණන් වහන්සේට දන් දුන්නා, ආරාම ඉදි කළා, සපහසුකම් ඇති කළා, ධර්මශාලා ඇති කළා. එදා පින්නතුනි චිත්ත ගෘහපතිතුමාගේ ගමේ හැම කෙනෙක්ම එතුමා කියන වචනයට අඩංගු වුණා. එතුමා ගම්පතියා, එතුමා ගමේ ප්‍රධානියා. ඇයි හේතුව මොකද? ස්වභාවයෙන්ම මේ චිත්ත ගෘහපතිතුමා ශ්‍රද්ධාවන්තේ, අත්‍යන්තයෙන්ම සීලවන්තේ. ඒ වගේම එතුමා තමන් සතුව යමක් පවතින්නේද ඒ පවතින දෙය සුදුසු වෙලාවේදී පරිත්‍යාග කළ යුතු වේද? අන්නේ අවස්ථාවේදී කළ යුතු දේ කරන්නට දෙවරක් හිතුවේ නැහැ. ඒක තමයි පරිත්‍යාගය කියන්නේ. එහෙම නැත්නම් කිසිම අවස්ථාවක තථාගතයන් වහන්සේවත් කියලා නැහැ තමන් සතුව පවතින සියලු දේ දන් දීලා නිදහස් වෙන්න කියලා. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. පින්නතුනේ ඔබ දන්නවා සුදත්ත සිටුතුමා, අනාථපිණ්ඩික සිටුතුමා අප බුදුරජාණන් වහන්සේ සවැත් නුවරට වැඩම කළාට පස්සේ ආරාමයක් කරලා බුදුරජාණන් වහන්සේ එහි වැඩ හිඳවා ගැනීමේ අවශ්‍යතාවය එතුමාට ඇති වුණා. මුළු සවැත් නුවරම ඇවිදලා බැලුවා. මුළු සවැත් නුවරම ඇවිදලා බලලා සොයා බැලුව පින්නතුනි තථාගතයන් වහන්සේට වැඩ සිටීමට ආරාමයක් කිරීමට සුදුසු ස්ථානයක් එකම එක තැනයි හම්බුනේ. ඒ ජේත කියන කුමාරයාගේ උයන. මේ ජේත කියන කුමාරයාගේ උයන මිලදී ගැනීම සඳහා ජේත කුමාරයාව හම්බ වෙනවා. ඒ අවස්ථාවේදී කුමාරයා කියනවා නෑ මම මේක විකුණන්නේ. දෙවනි වතාවෙත් ඉල්ලනවා මම මේක විකුණන්නේ. තුන්වෙනි වතාවෙත් ඉල්ලනකොට කියනවා කහවණු ඇතුරුවත් මම මේ උයන කිසි කෙනෙකුට දෙන්නේ නැහැ කියලා. සුදත්ත සිටුතුමා ගෙදර යනවා. කරත්ත පුරෝගෙන ඇවිල්ලා කෝටි ගාණක් පින්නතුනි කහවණු මේ ජේත කුමාරයාගේ උයන පුරා අතුරන්න පටන් ගන්නවා. අතුරාගෙන එනවා ජේත කුමාරයා බලාගෙන ඉන්නවා. අහනවා සුදත්ත සිටුතුමාගෙන් ඔබතුමා මේ මොකද්ද කරන්නේ? කුමාරයා නැනි මට මේ උයන මිලදී ගන්න ඕනේ. මට තථාගත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආරාමයක් කරන්න ඕනේ. ඒ නිසා මේ උයන මට දෙන්න මේ කහවණු ගන්න. පින්නතුනි මේ ආකාරයේ විශාල ප්‍රයත්නයක් දරලා තමයි සුදත්ත සිටුතුමා ජේත කුමාරයාගේ උයන ගත්තේ. ඒ දෙන වෙලාවේදී කිව්වා හොඳයි ඔබේ අරමුණ පැහැදිලි නිසා මං උයන දෙන්න. හැබැයි මේ උයනට මගේ නම තියන්න ඕනේ. හදන ආරාමයට මගේ නම තියන්න ඕනේ. සුදත්ත සිටුතුමා ජේතවනාරාමය හදනවා. සුදත්තාරාමය කියලා තියන්නේ නැහැ. එතුමාගේ වියදමින් සකස් කළ මේ උයනට තබන්නේ ජේත කුමාරයාගේ නම. එසේ මහා විහාරයක් සාදවා 80 කෝටියක් කහවණු වියදම් කොට බුදුරජාණන් වහන්සේ උදෙසා පරිත්‍යාග කළ මේ නිවස පින්නතුනි මේ ආරාමය සුදත්ත සිටුතුමා බලා ඊටාම සතුටටපත් වුණා. ඒ සතුටටපත් වුණා පමණක් නෙවෙයි එතුමා දිනපතා දන් දෙන්න පටන් ගත්තා. මෙසේ දන් දෙනකොට තමයි සුදත්ත යන නම වෙනුවට අනාථපිණ්ඩික කියන නම එතුමාට පට බැඳුනේ.
අවසානයේ පින්නතුනි අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ඉතිහාසයේ සඳහන් වෙනවා අපේ සුදත්ත සිටුතුමා දන් දීලා දුප්පතෙක් බවට පත් වෙනවා. එදා තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැහිමට යනකොට සුදත්ත සිටුතුමාගෙන් බුදුරජාණන් වහන්සේ විමසා සිටිනවා සිටුතුමනි ඔබතුමා තාමත් දන් දෙනවද කියලා. ඒ අවස්ථාවේ සිටුතුමා බුදු පියාණන් වහන්සේට සඳහන් කරනවා තථාගත බුදු පියාණන් වහන්සේ මට එදාමින් අද දන් දෙන්න තරම් ධනෙ නැහැ. ඒ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අද පුළුවන්කම තියෙන්නේ කාඩි හොදි බතුයි දෙන්න විතරයි. ඒ නිසා මම අද කාඩි හොදුයි බතුයි කැමති අයට දන් දෙනවයි කියලා කියනවා. අන බලන්න මෙසේ පින්කම් කරපු සුදත්ත සිටුතුමා මරණින් පස්සේ දිව්‍ය ලෝකෙට යනවා. දිව්‍ය ලෝකගාමී වෙනවා. සැපතෙහි උපත ලබනවා. සුගතියෙහි උපත ලබනවා. සුගතියෙහි උපත ලැබූ සුදත්ත සිටු දෙවියෝ රාත්‍රී කාලේ ජේතවනාරාම පිංබිමට පැමිණෙනවා. පැමිණිලා තමන් හදපු ඒ උතුම් ආරාමයේ දෙස බලාගෙන ඉඳගෙන සතුටු වෙනවා පිං වඩා ගන්නවා. ඒ අවස්ථාවක එතුමා ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා. ඉදං හිතං ජේතවනං ඉසිසංග නිවේසිතං ආඋත්තං ධම්මරාජේන පීති සංජනනම් මම. අපේ තථාගතයන් වහන්සේට තවත් නමක් තමයි ධම්මරාජ. මේ ප්‍රීති වාක්‍යයේ සඳහන් වෙනවා ආඋත්තං ධම්මරාජේන. ධම්මරාජ වූ භාග්‍යමත් තථාගත බුදුරජාණන් වහන්සේ. මම හැමදාම දිව්‍ය ලෝකයේ ඉඳලා රාත්‍රියට මේ ජේතවනාරාමේ දිහා බලාගෙන ඉන්නවා. ඉදං හිතං ජේතවනං ඉසිසංග නිවේසිතා. මා සකස් කර මේ රමණීය පිංබිමෙහි මහරහතන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය ඔබ වහන්සේ පිරිවරාගෙන හැසිරෙනවා. මම දිව්‍ය ලෝකයේ ඉඳලා බලාගෙන ඉන්නවා. පීති සංජනනම් මම. ඒ හැම අවස්ථාවකම ස්වාමීනි මම අප්‍රමාණ සතුටටපත් වෙනවා කියලා මේ සුදත්ත සිටුතුමා දිව්‍යාත්ම භාවයක් ලබලා බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට ඇවිල්ලා තථාගතයන් වහන්සේට ප්‍රකාශ කරනවා. පින්වතුනි තෝදේය සිටුවරයාට මොකද වෙන්නේ? අන්න බලන්ට සද්ධෝ සීලේන සම්පන්නෝ යථා භෝග සමම්පිතෝ යං යං පදේ සම්භජති තත්ත තත්තේව පූජිතෝ. ශ්‍රද්ධාව යම් කිසි කෙනෙකු තුල තියෙනවා නම් සංවරකම සිල්වත් බව ඔහු සතුනම් යථා භෝග සමම්පිතෝ සුදුසු අවස්ථාවේදී පරිත්‍යාග කරන්නට තරම් තමන්ට ශක්තිමත් සිතක් තියෙනවා නම් යම් යම් පදේ සම්භජති තත්ත තත්තේව පූජිතෝ. ඒ පුජ්‍යලා කොහෙද ඉන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. එයාගේ තරාතිරම නෙමෙයි වැදගත් වෙන්නේ. එයා ඉන්න රට නෙවෙයි ප්‍රදේශේ නෙවෙයි වැදගත් වෙන්නේ. මේ ගුණවන්ත පුජ්‍යලයා ඒ සෑම තැනකදීම පූජාවන් ලබන ගෞරව ලබන තැනැත්තෙක් බවට පත් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා. පින්නතුනි ඒ ශ්‍රද්ධාව ඒ සිල්වත් බව ඒ යතහා භෝග සම්පත්තිය නොතිබුණු තෝදෙය සිටුවරයට මොකද වුනේ? පින්වතුනි පින් කළත් පව් කළත් ආපු අපි යන්න ඕනේ. මේ ලෝකේ හැමදාම ඉන්න බෑ. අපි මොනතරම් තත්ත්වයන් ගොඩ ගහගත්තත් අපි මොනතරම් සම්පත් ගොඩ ගහගෙන හිටියත් මේ සියලු සම්පත් අපි දවසක අත්හැරලා ආපු විදිහට යන්න වෙනවා. හැබැයි අපි යනකොට හිස් අතින් නෙවෙයි යන්නේ. අපි මලු දෙකක් අරගෙන යනවා. එකක් තමයි පින් මල්ල, එකක් තමයි
අකුසල් මල්ල. පින් අරගෙන යන පුජ්‍යලයා සුගතියටත් පව් අරගෙන යන පුජ්‍යලයා දුගතියටත් යනවා. තෝදෙය සිටුවරයා මරණයට පත් වෙලා සතර අපායෙන් එකක් වන තිරිසං ආත්ම භාවයේ උපත ලබනවා. කොහෙවත් නෙවෙයි ගෙදරමයි උපත ලබන්නේ බලු පැටියෙක් වෙලා. සදහබර පින්නතුනි සිරස ගුවන් විදුලිය මගින් විකාශනය කරනු ලබන දම්සක් නද ධර්ම දේශනා මාලාවේ එක් ධර්ම දේශනාවකටයි ඔබ අදත් සවන් දුන්නේ. මේ ධර්ම දේශනාවේදී අප විසින් උත්සාහ කරන්නට යෙදුනේ ඊ타ත්ම සරල කරුණු තුනක් විස්තර කරලා දීමට. ඒ මොකද්ද? ශ්‍රද්ධාව, සීලය සහ යථාභෝග සම්පත්තිය කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයට සිල්වත් භාවයේ පිහිටන්ටත් ශ්‍රද්ධාවන්ත සිල්වතාට ගුණවතෙක් වෙන්නටත් කොයිතරම් පිටුවහලක් තථාගත බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්ම දේශනාව හරහා හෙලිපෙහෙලි කරලා දීලා තියෙනවාද කියන කාරණය සාකච්ඡා කරන්නටයි අප විසින් මෙතෙක් වේලා උත්සාහ කරන්නට යෙදුනේ. ඒ නිසා සදහබර පින්නතුනි ඔබට සිහිපත් කර සිටිනවා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය වාසනාවන්තව ගත කරන්නට අවශ්‍ය කරන්නේ විනාශ වන, නැසී යන, වෙනස් වන මේ ලෝකයේහි නොවෙනස් වන පුජ්‍යලයකු ලෙස ජීවත් වෙන්නට උත්සාහ කරන එක නෙවෙයි. සබ්බේ සංඛාරා අනිච්චාති. මේ සංස්කාර ලෝකය අනිත්‍යයි. සදාකාලිකව මේ ලෝකයේ කිසිම දෙයක් අල්ලා රඳවා ගන්නට පුළුවන් කමක් නැහැ. උපදින අපිත් මැරෙනවා. පහළවන සියලු ධර්මයනුත් විනාශ වෙනවා. මෙන්න මේ තථාගත බුද්ධ වචනය ඔබේ හදවතේ සෑම තත්පරයකම ජීවත් කරවා ගන්න. ඔබේ හදවත තමයි ඔබව මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතරේ බවට පත් කරන්නේ. ඔබේ හදවත සහ ඒ හදවතේ උපදින සිතුවිලි තමයි ඔබ මේ ලෝකයේහි අවාසනාවන්තයෙක් කරන්නේ. ඒ නිසා මේ ලෝකයේහි වාසනාවන්තයෙක් ශ්‍රේෂ්ඨතරයෙක් බවට පත් කරන්නට නම් අපේ හදවත තුල උපදින සිතුවිලි ශ්‍රේෂ්ඨ සිතුවිලි බවට පත් කර ගන්න ඕනේ. ඒ නිසා මේ ධර්ම දේශනාව තුලින් ඔබ තේරුම් ගන්නට ඇති සද්ධෝ සීලේන සම්පන්නෝ යථාභෝග සමම්පිතෝ යං යම් පදේ සම්භජති තත්ත තත්තේව පූජිතෝ. යම් කිසි කෙනෙකු තුල ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ වගේම සීලවන්තව කටයුතු කරන්න පුළුවන් නම් යථාභෝග සම්පත්තියෙන් යුක්ත නම් ඒ පුජ්‍යලයා හැම තැනකදීම ගෞරවයට, බහුමානයට, කීර්තියට, ප්‍රශංසාවට, කාගෙත් පූජාවට ලක් වෙනවා කියන කාරණේ මතක තබා ගන්නට ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය ලංකා ලෝක වාසී සත්පුරුෂ ඔබ සෑම දිනාටම අත්පත් වේවා. මෙලව ජීවිත වාසනාවන්ත වේවා. කිසිදු ආකාරයක රෝගයක්, ඒ වගේම අද පැතිරී යන මේ වෛරස් රෝගයක්, කරදරයක්, අතුරු ආන්ත්‍රාවක් ඔබට කිසි කලෙකත් නොම වේවා. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය, බලය, ශක්තිය සැලසීමෙන් ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ සතර දළදා වහන්සේගේ ආශිර්වාදය සැලසීමෙන් ඔබේ මෙලව ජීවිතය යහපත් වේවා. පරලොව ජීවිතය සුගතිගාමී වේවා. කෙලවර මෙපින්බලෙන් උතුම් නිර්වාණ ශාන්තියෙන් සැනසීමට හේතු සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට සෑම දිනාටම තෙරුවන් සරණයි. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ. සරු ධර්ම කරුණු කාරණාවලින් අප මනස පෝෂණය කළ පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට අපගේ නමස්කාර පූරක ස්තුතිය මේ මොහොතේ පුද කර සිටිනවා. හැඟව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරාධිපති කුලියාපිටිය කනදුල්ල ශ්‍රී ධර්මරාජ පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රවේදී මාරස්සන මහින්ද ස්වාමින් වහන්සේයි ඔබ අප කෙරෙහි එසේ අනුකම්පාවෙන් වැඩම කොට සදහම් දේශනා කළේ. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනික කටයුතු සියල්ලම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා, ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩේවා, ප්‍රාර්ථනීය බෝධියකින් කෙලවර අමා මහ නිවනින් නිවිසනසෙන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිරස FM ධම්සක්නද ඔස්සේ සදහම් ශ්‍රවණය කළ සුපින්වතුනි ඔබ හැමදෙනාටමත් අපි අද දවසේදී ප්‍රාර්ථනා කරන්නේ ආයු වර්ණ සැප බල ප්‍රඥා ඔබේ වැඩේවා, ප්‍රාර්ථනීය බෝධියකින් කෙලවර අමා මහ නිවනින් නිවිසනසෙන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. ඒ අතරතුර ඔබ සුගතියෙහිම ඉපදේවා, කිසිදු දුගතියක නොවැටේවා කියාත් අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. එසේනම් අපි මෙබඳුම සදහම් දේශනාවකින් නැවත වතාවක් අපේ මනස පෝෂණය කරන්නට, දිලෝ වැඩ සලසා ගන්නට සිරස FM ඔස්සේ හමුවෙමු. ඔබට සුපින්බර අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සිරස FM දම්සක් නද